समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය නිරන්තරයෙන් අපේ ආධ්‍යාත්මය සුවපත් කරනවා. ලෝකේ හිත හදාගන්න විදිහ ගැන ලෝකයාට විශේෂ අදහසක් තිබුණේ නැහැ. මිනිස්සු ඇඟ හදාගන්න එක ගැන ගොඩාක් කතා කළා. මිනිස්සු ඇඟ හදාගන්න විදිහ ගැන ගොඩාක් දෙනෙක් කතා කළා. ඇඟ හදාගන්න ලෝකයක භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දුන්නා හිත හදාගන්න විදිය. ඒ හිත හදාගන්න විදිහ ගැන භාග්‍යවතුන් වහන්සේ තමයි අපට වදාළේ. හිත හදාගන්න නැතුව ඇඟ හදාගෙන විතරක් යම් පුද්ගලයෙක් ඉන්නවා නම් ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ක්‍රමය නෙමෙයි. එතකොට හිත හදාගන්න පරයයන් බලනකොට අපට තේරෙනවා ලෝකයේ විවිධාකාර ප්‍රශ්න, විවිධාකාර ගැටලු, විවිධාකාර අරුබුද මේ සියල්ලම අපිට ඇති වෙන්නේ අපි ඒ මොහොතට අදාළව හිත හදාගෙන නැති නිසායි. අපේ ජීවිතේ ඊටාම පුංචි දෙයකින් කැළඹිලා යනවා. අද මිනිසුන්ගේ ජීවිතේ කලබන්න ගොඩාක් දේවල් ඕනේ නැහැ. ඊටාම පුංචි දෙයකින් මිනිසුන්ගේ ජන විඥාණය අවුස්සන්න පුළුවන්. මිනිසුන්ගේ ජන විඥාණය ඇවිස්සෙන්නේ මේ හිත හදාගන්න වැඩපිළිවෙලකට ලෝකයා අවතීර්ණය වෙලා නැති නිසායි. හිත හදාගන්න වැඩපිළිවෙලකට ලෝකය අවතීර්ණය වුණොත් ඒ අවතීර්ණය වෙච්ච දවසට ඔබට තේරෙවි, ඔබට දැනේවි මේ ඇඟ හදාගන්න එකටත් වඩා හිත හදාගන්න එක කොයි තරම් වටිනවද කියලා. අද මේ දේශනාවට මාතෘකාවක් හැටියට මතක් කරලා තියෙන්නේ පංචස්කන්ධයේ ඇසුරෙන් සත්ව පුද්ගලයෙක් නැති බව පැහැදිලි කිරීමයි. නිරන්තරයෙන් අපේ ජීවිතය තුළ අපේ ආධ්‍යාත්මය හදාගන්නකොට භාග්‍යවතුන් වහන්සේ අපට පැහැදිලි කරා මේ ලෝකේ යථාර්ථයට විවෘත වෙන්න කියලා. අද ඉන්න මිනිස්සු යථාර්ථයට කියන එකට විවෘත වෙන්න කැමති නෑ. මිනිස්සු කැමති Tamanගේ හිතේ හදාගත්ත හීන ලෝකයක ජීවත් වෙන්න. ගොඩාක් දෙනෙක් ඒ හීන ලෝකේම ජීවත් වෙලා හීනත් එක්කම මැරිලා යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්නුවා මේ ලෝකේ යථාර්ථයේ දකින ශ්‍රාවකෙක් වෙන්න කියලා. මේ ලෝකේ යථාර්ථය කියලා කියන්නේ
වෙන කුමක්වත් නෙමේ තමන්ගේ අභ්‍යන්තරය ප්‍රවේශමින් විමසා බලන එකටයි. එතකොට තමන්ගේ අභ්‍යන්තර ජීවිතයේ ප්‍රවේශමින් විමසා බලනකොට තේරෙනවා මේ ලෝකය කියන්නේ අපි හිතපු తত্ত্বය නෙමෙයි, අපි හිතනවට වඩා වෙන දෙයක් අපි තුල ක්‍රියාත්මක වෙනවා කියන එක. අද මේ දේශනාවේ මාතෘකාව ටිකක් ගැඹුරු මාතෘකාවක්. නමුත් මම පුළුවන් තරම් සරලව කියලා දෙන්න උත්සාහ කරනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ සත්වයේ පුද්ගලයෙක් කියලා කතා කරන දේ තුල ලෝකය පැනෙව්වා. මේ සත්ව පුද්ගල භාවයේ යථාර්ථයේ තේරුම් ගන්න තමයි බුදුරජාණන් වහන්සේ අපට වදාළේ මේ පුද්ගලයා බෙදලා බලන්න කියලා. ඒකට අපි කියනවා විභජ්‍යවාදය කියලා. විභජ්‍යවාදය කියලා කියන්නේ බෙදා වෙන්කොට තේරුම් ගන්නවා. බෙදලා වෙන් කරලා විස්තර කර ගන්නවා. එතකොට බෙදා වෙන්කොට විස්තර කරගන්න එකට අපි කතා කරනවා මේ යථාර්ථ අවබෝධයට එක්තරා මාර්ගයක් විදියට. දැන් පංචස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? පංචස්කන්ධය කියලා කියන්නේ ඔන්න පහක් තියෙනවා. රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා. ඒතර මෙන්න මේ කාරණා ටිකට අපි සත්වයේ පුද්ගලයෙක් කියලා කතා කරනවා. ඒතර සත්වයේ පුද්ගලයෙක් කියලා කතා කළාට පංචස්කන්ධ ලෝකයට ඇත්තටම පින්වත්නි සත්වයේ පුද්ගලයෙක් යයි සම්මත කරගන්න පංචස්කන්ධ ලෝකේ යමක් නැහැ. නමුත් අපිට අර තියෙන අවිද්‍යාව නිසා, මෝහය නිසා අපි හැම වෙලාවකම ලෝකයට වටිනාකම් දෙන්න උත්සාහ කරනවා. මේ ලෝකයට වටිනාකම් දෙන එක නතර කරලා දැම්මොත් පින්වත්නි මේ සම්මුතියෙන් නිදහස් වෙලා පරමාර්ථේ කරා යම් ශ්‍රාවකයෙකුට යන්න පුළුවන්. දැන් අපිට පරමාර්ථේ කරා යන්න බැරි වෙලා තියෙන්නේ අපි මේ සම්මුති ලෝකයට වටිනාකම් දෙන්න යනවා. මේ සම්මුති ලෝකේ වටිනා දෙයක් යයි හිතාගෙන ඉන්නවා. මේ වටිනා දේවල් යයි මිනිස්සු ගොඩ ගහ ගන්න ගොඩාක් දේවල් මුල් කරගෙන මිනිස්සු තැවෙනවා. මිනිස්සු අඬනවා. මිනිස්සු ඇලපෙනවා. කෑ ගහනවා. ඒතර වැළපි යන ගමනක් තමයි තියෙන්නේ. වැළපි යන ගමනක යථාර්ථය දැනගත්තාම, ලෝකේ පරම සත්‍ය දැනගත්තාම, ලෝකේ හෙළවෙනකොට, ලෝකය කඩා වැටෙනකොට, ලෝකය චලනය වෙනකොට අඬන්නේ නැතුව, කෑ ගහන්නේ නැතුව, දඟලන්නේ නැතුව මේ ජීවිතේ ගෙවලා දාන්න පුළුවන්. ඒ විදිහට ලෝකේ ගෙවලා දාන ශ්‍රාවකයෙකුට තමා තුළ තමා පිළිබඳව ගැඹුරු අවබෝධයක් තියෙන්න ඕන. පින්වත්නි, මේ ලෝකේ හැම දෙයක් තුළම වටිනාකම් හදන්නේ අපේ හිතෙන්. සැබෑවටම මේ එළිය වටිනවා කියලා හිතාගෙන හිටියට මේ එළියේ දේවල් එච්චර වටින්නේ නැහැ. වටින්නේ නැත්තේ මේ එළියේ තියෙන දේවල් නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. එළියේ තියෙන දේවල් නිරන්තරයෙන්ම විපරිණාමයටපත් වෙනවා. ආවේනික ලක්ෂණ තුනක් මුල් කරගෙන ඒ තුනට යටත් වෙනවා මේ ලෝකේ කතා කරන හැම දෙයක්ම. ඒ තමයි අනිත්‍යතාවය. මේ ලෝකේ නිරන්තරයෙන් අනිත්‍ය වෙනවා. එතකොට මේ ලෝකය කියලා කියන්නේ එළියේ තියෙන ලෝකයක්, ඇතුලේ ලෝකයක්. ඇතුලේ ලෝකයේ කිව්වේ අර රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. එළියේ ලෝකය කියලා කිව්වේ මේ ඇස, කන, නාසය, දිවකය, මනස හරහා අත්දකින්න ලෝකයක් තියෙන්නේ. ඒකට කියන්නේ බාහිර ලෝකය. ලෝකය කියන්නේ ඔච්චරයි. ඔය අභ්‍යන්තර ලෝකේ, බාහිර ලෝකේ යථාර්ථයේ යම් ශ්‍රාවකෙක් දැනගත්තොත්, ඒ යථාර්ථයේ දැනගත්ත ශ්‍රාවකයා සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙනවා. සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙනවා. ඒතර සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස් වෙන රහස තමයි ඇතුලේ ලෝකයේ
එළියේ ලෝකයේ පිළිබඳ ඇත්ත කතාව තේරුම් ගන්න එක. ඇත්ත කතාව තමයි අපි මේ එළියෙන් බලලා දැනගන්න ස්වභාවය ඇතුලේ ඇත්තටම ඇත්තේ නෑ. ඒ කියන්නේ හරයක් විදියට ගත්තොත් අපි කතා කරන සීමාවේ වටිනාකමට අයිති දෙයක් ලෝකයෙන් හම්බ වෙන්නේ නෑ. විශේෂයෙන්ම මේක බෙදලා බලනකොට එහෙම වටිනාකමක් ඇත්තේම නැති බව Tamanට තේරෙනවා. දැන් අපි හිතමු මේ විදියට මොකක් හරි වටිනා දෙයක් තියෙනවා. ඒතර වටිනා දේ වෙන් කරලා බලනකොට ඒ වටිනාකම නිකම්ම නැති වෙනවා. ගෙයක් කියලා හිතන්න. දැන් ගෙයක් හැදලා තියෙනකොට ඒක ගොඩාක් වටිනා වෙන්න පුළුවන්. ඒතර gedara කියලා අපි කතා කරන ඒකට කියන්නේ අපි ඝන සංඥාව කියලා. gedara කියලා කතා කරන සීමාව බෙදලා බැලුවොත් ඒ කියන්නේ gedara කියන්නේ ගඩොල් තියෙනවා, සිමෙන්ති තියෙනවා, වැලි තියෙනවා, වහලයක් තියෙනවා. ඊට පස්සේ gedara ටයිල් කරලා තියෙනවා. මේ විදිහට කොහොම ටික වෙන් කළොත් වෙන් කළාම අර ගඩොල් ටික දිහා බලාගෙන කවුරුවත් කියන්නේ ඒක gedara කියලා. අපේ ඔළුවේ තමයි මේ gedara කියන සංඥාව ඇති වෙන්නේ. අතර මේක ඊටාම ගැඹුරු සංකල්පයක්. මේ මාතෘකාවම ගැඹුරුයිනේ. ගැඹුරු සංකල්පයක්. ඒතර මේ ගැඹුරු සංකල්පයේ තියෙන රීතිය සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒතර බෙදුවට පස්සේ අර වටිනාකම නිකම්ම අඩු වෙලා යනවා. දැන් මේසයක් කියලා හිතාගෙන ඉන්නවා. නමුත් මේ මේසෙ ගැලෙව්වොත් කණු ටිකක් ගලවලා මේසේ උඩින් තියෙන ලෑලි ටිකක් ගලවලා ඒ ටිකත් කෑලි කෑලි වලට කපලා බිම දාලා තියෙනවා. එතකොට මේ ලෑලි ටික බලාගෙන යා කවදාවත් මේසේ කියලා කියන්නේ නැහැ. ඒකට කියන්නේ ලී කෑලි ටිකක් කියලා. එතකොට මේ ටික බෙදනකොට බෙදීම තුල අර වටිනාකම අඩු වෙනවා. එහෙමනම් අපි එකක් තේරුම් ගන්න ඕන. වටිනාකම කියන්නේ අපේ හිතින් හදාගත්ත දෙයක්. වටිනාකම කියන්නේ හිතින් හදාගත්ත දෙයක්. ඒකයි යම් කෙනෙකුට වටිනා දෙයක් තවත් කෙනෙකුට වටින්නේ නැත්තේ. එතකොට ඒ වටිනාකම දීලා තියෙන්නේ හිතින්. හිතින් වටිනාකම දුන්නහම ඒ වටිනාකම දුන්න දේ පරිස්සම් කරන්න හිතෙනවා. ඒ නිසා ඔබ පුරුදු වෙන්න ලෝකේ කිසි දෙයකට වටිනාකමක් දෙන්න එපා. මේ බාහිර ලෝකයට වටිනාකම් දෙන්න එපා. මොකද වටිනාකම් දීලා ලොකු ගමනක් අපිට නෑ. මේ ගමනේ උපරිම ධාරිතාවය තමයි අවුරුදු 75ක්. ඒ උපරිම ධාරිතාවය. මේ සියලු ඉදිකිරීම, මේ සියලු මුණ ගැහිම්, මේ සියලු සංයෝගයන් ඊතා නුදුරු දිනකදී වියෝගයකින් හමාර වෙනවා. වෙන්වීමකින් හමාර වෙනවා. බාහිර ලෝකයට ඕනෑවට වඩා වටිනාකම් දුන්නම මේ සංයෝගය වියෝගයක් බවට හැරෙනකොට එයාට කඩා වැටෙන්න හිතෙනවා. එතකොට මේ ලෝකේ වටිනාකම් දීලා තියෙන අපේ හිතෙන් දුන්න වටිනාකම් වලට අනුව අපි ලෝකේ දිහා නිරන්තරයෙන් බලන්න පුරුදු වෙලා ඉන්නවා. ඒ වෙලාවට අපිට හිතෙනවා ඇත්තටම මේ ලෝකේ වටිනවා කියලා. නමුත් බෙද බලද්දී දැන් සත්වේක්, පුද්ගලයෙක්, අම්මා, තාත්තා, දුව, ආදරය කරන අය මේ ඔක්කොම බෙදුවොත් කියන්නේ කොහොමද බෙදන්නේ? හරියට අර මේසේ ලෑලි කෑලි ටිකකට බෙදලා බැලුවා වගේ ස්කන්ධ පහකට බෙදුවොත් මෙතන තියෙන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන හුදු පංචස්කන්ධ ධර්ම ටිකක් කියලා මේ ඊටාම සරලව කෙටියෙන් බෙදලා බැලුවත් තේරෙනවා මේ තුල ඇති වෙන්නේ හුදු නාම රූප ධර්ම ටිකක් විනා වෙන මොකක්වත් නැහැ කියලා හොඳට තේරෙනවා. නාම රූප ධර්ම ටිකකට මම හිතින් දුන්න වටිනාකමක් තියෙන බවක් තේරෙනවා. අනික මේ හැඟීම් බෙදුවොත් එහෙම හැඟීම් වල එහෙම බෙදීමක් නැහැ මූල ස්වභාවය. දැන්
රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා ටික බෙදුවොත් රූපය බෙදන්න පුළුවන්. රූපේ බෙදන්න පුළුවන් සතර මහා ධාතුන්ටත් සතර මහා ධාතුන් නිසා උපන් උපාදාය රූප කියලා ඒවට කියනවා. ඒතර උපාදාය රූප 24ක් තියෙනවා. සතර මහා ධාතුයි ඔක්කොම 28යි. ඒතර මේ විදිහට රූපේ බෙදුවොත් එහෙම මේ රූපයේ ගෑනු කෙනෙක්ගේ මේ කොටස පිරිමි කෙනෙක්ගේ මේ කොටස කියලා මූලික ස්වභාවයේ වෙනසක් නැහැ. එවනම් බෙදීම තුල රූපය බෙදලා බැලුවොත් ඒ රූපයේ බෙදීම තුලත් වටිනාකමක් නැහැ. හැබැයි මේ ටික ඔක්කොම සංයෝග වුණාම අපි හිතින් අදහසක් හදා ගන්නවා. බාහිරින් වටිනාකමක් ආරෝපණය කර ගන්නවා. ඒතර මේ ලෝකේ වටිනාකම කියන්නේ අතිශය හිතින් ලබා දෙන දෙයක්. ඒක Tamanගේ හිතින් හදා දෙන දෙයක් මිසක් බාහිර ලෝකයට අයිති දෙයක් නෙමෙයි. ඇත්තටම හිතින් ලෝකයට වටිනාකම දෙන එක නතර කළොත් හිතින් වටිනාකම දෙන එක නතර කරවලා දාපු දවසේ ඉඳලා මේ ලෝකෙ කිසිවක් ගැන විශේෂ අදහසක් නැහැ. කිසි දෙයක් ගැන විශේෂ හැඟීමක් ඉන්නේ නැහැ. ඒතර මේ විශේෂ හැඟීමක් ඉන්නේ නැති වෙන විදියට Tamanගේ ජීවිතේ පවත්වන්න බුදුරජාණන් වහන්සේ අපිට උදව් කරනවා. පින්වත්නි මේ ලෝකේ විශේෂ හැඟීමක් නැතුව ඉන්න කෙනෙකුට දුක කියලා අමුතුවෙන් එකක් ඇති වෙන්නේත් නැහැ. මේ ලෝකේ විශේෂ වටිනාකම් දෙන්න අර වටිනාකම් දුන්න දේ නිරන්තරයෙන් වෙනස් වෙනකොට එයා දුකටපත් වෙනවා, එයාට හඬන්න වෙනවා, එයාට වැළපෙන්න වෙනවා, එයාට කෑ ගහන්න වෙනවා, එයාට පපුවට අත් දෙකෙන් ගහ ගන්න වෙනවා, ගොඩාක් ප්‍රශ්න වලට එයාට මුහුණ දෙන්න වෙනවා. ඒක හරියට මේ වගේ. දැන් බලන්න එක මිනිස්සෙක් ඒ මිනිස්සයාට එයාගේ දරුවා මැරිලා. එයාගේ දරුවා මැරිලා දැන් එයා අඬා එනවා. කෑ ගගහ එනවා. දැන් මේ අඬා එන මිනිස්සයාව බුදුරජාණන් වහන්සේට සම්මුඛ වෙනවා. බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණාම බුදුරජාණන් වහන්සේ අහනවා මේ ඔයා මොකද අඬන්නේ? එතකොට මේ මිනිසයා කියනවා මේ බලන්න ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මගේ පුතා මැරුණානේ. මට හිටිය එකම දරුවා. අනේ ස්වාමීනි මගේ පුතා මලා. දැන් මට ඒක දරා ගන්න බැරුව මම මේ වීදියක් ගානේ අඬ ඇවිදිනවා. වීදියක් ගානේ අඬ යන්නේ ඒකයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මතක් කළා ඔව් ඉතින් ප්‍රියමනාප දේවල් නිසානේ දුක හටගන්නේ කියලා කිව්වා. මොකද්ද කිව්වේ? ඔව් ප්‍රියමනාප දේවල් නිසා දුක හට ගන්නවා කියලා කිව්වා. මේ අඬ ආපු මිනිස්සු ආඬන එක නතර කළා. නතර කරලා කිව්වා ඔබ වහන්සේ මේ මොනවද කියන්නේ? ප්‍රියමනාප දේවල් නිසා දුක හටගන්නේ කොහොමද? ප්‍රියමනාප දේවල් නිසා සැපනේ හටගන්නේ. ප්‍රියමනාප දේවල් නිසා සැපේනේ හටගන්නේ. ප්‍රියමනාප දේවල් නිසා දුක හටගන්නේ නැහැ. සැපයයි හටගන්නේ. ඔබ වහන්සේ ඔක්කොම අනිත් පැත්තට අල්ලගෙන තියෙන. දැන් මේ අඬ ආපු මිනිස්සයා බුදුරජාණන් වහන්සේට කිව්වා. එහෙම කියලා කේන්තියෙන් හැරුණා අනිත් පැත්තට. හැරිලා දැන් මේ මිනිස්සයා ඉස්සරහට යනවා. යනකොට කඩමණ්ඩියක බූරු පොලක් එක. සූදුවට ඇබ්බැහි වෙච්ච මිනිස්සු ටිකක් එතන සූදු කෙලිනවා. දැන් අඬ ආවේ. දරුවා මල දුක හිතේ තිබ්බේ. නමුත් දැන් මෙතන හම්බ වුණේ කවුද? මෙතන හම්බුනේ මේ බූරුව ගහන කණ්ඩායමක්. ඒතර මේ කණ්ඩායම ළඟට ගිහින් අර මිනිස්සයා කියනවා අද මම ශ්‍රමණ ගෞතමයන්ට හොඳ වයින් දෙකක් කියලා ආවේ කිව්වා. එතකොට අතන ඉන්න අය ඇහුවා හැබැයිද මොකද්ද උඹ කිව්වේ කියලා ඇහුවා. එතකොට අර පුතා මල දුකින් අඬා ගියපු මිනිස්සයා කියනවා මම මගේ දරුවා මැරිච්ච දුකට හඬා ගියා. මේ ශ්‍රමණ ගෞතමයෝ කියනවා
ප්‍රියමනාප දේවල් නිසා දුක හට ගන්නවලු. මම කිව්වා ඔබ වහන්සේ කන පිටට හිතන කෙනෙක්. ඔබ වහන්සේ මිනිසුන්ගේ හැඟීම් දැනීම් දන්නේ නැති කෙනෙක්. ප්‍රියමනාප දේවල් නිසා කොහෙද දුක හටගන්නේ? ප්‍රියමනාප දේවල් නිසා සැපේනේ හටගන්නේ. ඔබ වහන්සේට ඒකවත් තේරෙන්නේ නැහෙනි කියලා මම කිව්වා. එතකොට අර මේ සූදු කෙලින මිනිසු ටික කිව්වා හොඳ වැඩේ උඹ කරලා තියෙන්නේ. හොඳ වැඩේ ඔය කරපු දේ. ඇත්ත ඇත්ත උඹ හිතන විදිය හරි කිව්වා. ප්‍රියමනාප දේවල් නිසා දුකක් හටගන්නේ නැහැ කිව්වා. ප්‍රියමනාප දේවල් නිසා සැපයයි හටගන්නේ කිව්වා. එතකොට දැන් අර මිනිස්සයා තවත් ඇඳගන්නේ නැද්ද? එයා තවත් අඳිනවා. ඇයි එයාගේ මතය සාධාරණයි වගේ දැන් එයාට සමාජීනුත් එනවා. ඒක සමහර ඒවා සාධාරණීකරණය කරනකොට මේ සමාජයේ විසින් ඒකට හොඳට උදව් කරනවා. එතකොට අරයාගේ මතය තහවුරු වෙන්නේ නැද්ද? ඔව් මම හරි කියලා. මෙයාට හිතුණා එහෙනම් මං කරපු වැඩේ වරදක් නෑ. මේ කතාව පින්වත්නි ඉතින් ওই කතාව අතරේ මේ රජ්ජුරුවන්ටත් ගිහින් කිව්වා. කොසල් රජ්ජුරුවන්ට. කොසල් රජ්ජුරුවන්ට මේ පණිවිඩය ගියා බලන්න බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා ප්‍රියමනාප දේවල් නිසා දුක හට ගන්නවා කියලා. රජතුමනි ප්‍රියමනාප දේවල් නිසා කොහෙද දුක හටගන්නේ? ප්‍රියමනාප දේවල් නිසා සැපේනේ හටගන්නේ. අපිටත් ඔහොම නෙමෙයිද හිතෙන්නේ? අපිට හිතෙන්නේ ප්‍රියමනාප දේවල් වලින් අපිට සැපයක් එනවා කියලා. එතකොට අර කොසල් රජුරෝ කියලා තියෙනවා ඇත්ත ඇත්ත බුදුරජාණන් වහන්සේ වරද්දගෙන කියලා තියෙන්නේ. ප්‍රියමනාප දේවල් නිසා දුක හටගන්නේ. ප්‍රියමනාප දේවල් නිසා සැපයයි හටගන්නේ. එන රජුරෝ දැන් වරද්ද ගත්තා. ඒකනේ ඔය කෝසල රජුරවන්ට සංයුක්ත නිකායේ කෝසල සංයුක්තය කියලා වෙනම කොටසක් දේශනා කළා. නමුත් පින්වත්නි සෝවාන් වෙන්නවත් බැරි වුණා. සෝවාන් වෙන්නවත් බැරි වුණා. ඊට පස්සේ මේ කතාව මල්ලිකා දේවියටත් කියලා තියෙනවා. රජුරන්ගේ බිසවනේ මල්ලිකා දේවියට කතා කරලා කියනවා මල්ලිකා මේ බුදුරජාණන් වහන්සේ අමුතු කතාවක් කියලානේ. මොකද්ද කියලා ඇහුවා. මේ බුදුරජාණන් වහන්සේ මතක් කරලා තිනවා ප්‍රියමනාප දේවල් නිසා දුක හට ගන්නවා කියලා. ඉතින් මල්ලිකා ප්‍රියමනාප දේවල් නිසා දුක හටගන්නේ කොහෙද? ප්‍රියමනාප දේවල් නිසා සැපේනේ හටගන්නේ. සැපේනේ හටගන්නේ. දැන් මල්ලිකා දේවිය කියන්නේ බුදුරජාණන් වහන්සේ දිවි හිමියෙන් සරණ ගියපු කෙනෙක්. මල්ලිකා බිසව කිව්වා රජතුමනි බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළොත් ඒක හැම තමයි. ඒකේ වෙනසක් නැහැ. බුදුරජාණන් වහන්සේ යමක් දේශනා කළොත් ඒක ඒ විදිහමයි. ඒ නිසා රජතුමනි ඒක වෙනස් වෙන්නේ නැහැ. එතකොට අර මල්ලිකා දේවියට කියලා තියෙනවා මල්ලිකා උඹට මටත් වඩා බුදුරජාණන් වහන්සේ ලොකුයි. මම දෙයක් කිව්වට උඹට ඒක වටින්නේ නැහැ. උඹට වටින්නේ බුදුරජාණන් වහන්සේ වදාළ කාරණේ. උඹේ හැටි එහෙම තමයි කියලා මල්ලිකා බිසවටත් ටිකක් සැර කරලා තියෙනවා. ඊට පස්සේ පින්වත්නි මල්ලිකා බිසව තමයි රජුරවන්ට සිහිය උපද්දවන්නේ. බලන්න මේ මොහොතේ සිහිය උපද්දවන විදිය. රජතුමනි ඔබතුමා මට ආදරේද? අපොයෝ මං ආදරේ. රජතුමනි ඔබතුමා මට කොච්චරක් ආදරේද? ඔය ආදරේ කරන පෙම්වතුන් අතරේ ආදරේ පරිමාව කතා වෙනවා. ආදරේ සීමාව කතා වෙනවා. ඇත්තටම ආදරේ සීමාවක් නැහැ කියලා හිතනවා. වැඩි කාලයක් යන ඉස්සලා ඔය ආදරේ සීමාවක් නැහැ කියලා හිතන අය දික්කසාද වෙනවත් අපි දැකලා තියෙනවා. විවාහයේ දෙදරලා යන අවස්ථාත් දැකලා තියෙනවා. දැන් ඒතර මේ රාජ්‍යරෝ කියනවා මං ගොඩාක් ආදරෙයි ඔබට. රජතුමනි ඔබතුමා මට ආදරේ නම් මම මැරුණොත් ඔබතුමාට කොහොමද කියලා ඇහුවා. නුඹ මැරුණොත් මට ඒක දරා ගන්න අමාරුයි. රජතුමනි දැනගන්න කියනවා ප්‍රියමනාප දේවල් නිසා දුක හට ගන්නා බව. රජතුමනි ඔබතුමා මේ රාජ්‍යයට ආදරේ දහනවා. ඔව් කියනවා. මේ කෝසල රාජ්‍යයේ මම තමයි ප්‍රධානියා කියනවා. රජතුමනි මේ රාජ්‍ය ඔබතුමාට අහිමි වුණොත් එහෙම
ඒක මට දරා ගන්න බෑ කියනවා. සමහර විට මගේ ජීවිතේ උනත් නැති වෙන්න පුළුවන් කියනවා. එහෙනම් රජතුමනි මතක තියාගන්න කියනවා. යම් ප්‍රියමනාප දෙයක් තියෙනවා නම් ඒ ප්‍රියමනාප දේ නිසාමයි දුක හටගන්නේ. එතකොට මේ අපි දැනගන්න ඕන පින්වත්නි අපේ ප්‍රියමනාප දේවල් වල ප්‍රමාණය කොපමණද දුකේ ප්‍රමාණයත් එපමණයි. දුකේ ප්‍රමාණයත් එපමණයි. ප්‍රියමනාප වෙන්නේ යමකටද ඒ දේ මුල් කරගෙන දුක හට ගන්නවාමයි. ඒක අපි තේරුම් අරන් ඉන්න ඕන. ඒක තේරුම් අරගෙන හිටියට පස්සේ මේ බාහිර ලෝකයේ සියලු චර්යා ඉදිරියේ බාහිර අත්දැකීම් සියල්ල ඉදිරියේ පින්වත්නි මේ බාහිර ලෝකයේ නිරන්තරයෙන් හෙළවෙනකොට හෙළවෙන ලෝකේ කඩා වැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. අපිට පුළුවන්ද? අපිට බෑ. අපි කඩා වැටෙනවා පුංචි දෙයකින්. පුංචි දෙයකින් අපේ ජීවිතේ කඩා වට්ටන්න පුළුවන්. එක බැල්මකින් අද ඉන්න මිනිස්සු කඩා වට්ටන්න පුළුවන්. එක වචනයකින් අද ඉන්න මිනිස්සු අනිත් පැත්ත හරවන්න පුළුවන්. එච්චරට අප්‍රමාණ චේතෝ විමුක්ති අප්‍රමාණ චේතනාවක් නැහැ. ඒ කියන්නේ එක එක පැති වලින් බලන්න දක්ෂ නැහැ මිනිස්සු. බුදුරජාණන් වහන්සේ අපට වදාළේ මහණෙනි ප්‍රමාණ නොකළ හැකි චේතනාවක් හදාගන්න. හරියට ගඟ වගේ. දැන් ගඟ වගේ දෙයකට ලුණු කැටයක් දැම්මට ඒක ගඟට දැනෙන්නේ නැහැ. හැබැයි පොල් කට්ටකට ලුණු කැටයක් දැම්මොත් ඒක ඉතා හොඳින් දැනෙනවා. ඒ කියන්නේ පටු වෙන්න මේ ලෝකයේ අත්දැකීම් වල දැනෙන සංවේදීකම වැඩි. පළල් චින්තනයක් තිබ්බහම අප්‍රමාණ චේතනාවක් තිබ්බාම ප්‍රමාණ නොකළ හැකි චේතනාවක් තිබ්බාම එතකොට එයාව කැළඹෙන්න තියෙන අවස්ථාව හරිම අඩුයි. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ භික්ෂුවකගේ ජීවිතේ කාරණා දෙකක් දියුණු වෙන්න ඕන කියලා. එකක් තමයි පින්වත්නි අප්‍රමාණ චේතසා අනිත් එක තමයි කායගත සතිය. මෙන්න මේ කාරණා දෙක තිබුණොත් තමාව පරිස්සම් වෙනවා. අද මිනිස්සු තමන් පරිස්සම් නැහැ. මිනිස්සු හිතාගෙන ඉනවා තමන් පරිස්සම් වෙනවා කියන්නේ රත්තරන් බඩු පරිස්සම් කරන එක කියලා. මිනිස්සු හිතාගෙන ඉන්නවා පරිස්සම් කරනවා කියන්නේ gedara තියෙන ඔප්පු තිරප්පු ටික පරිස්සම් කරගන්න එක කියලා. ඒවත් පරිස්සම් කරගන්න මිනිහෙකුට වැදගත් තමයි. ඒ සියල්ලටම වඩා වැදගත් පින්වත්නි තමාව පරිස්සම් කරගන්න එක. එතකොට තමන්ව පරිස්සම් දැන් මිනිස්සු දෙයක් පරිස්සම් කරන්න තමයි බැමි ගහන්නේ. ගේට්ටු දාන්නේ. දැන් නම් ඔය CCTV කැමරා වගේ පද්ධති හයි කරනවා. මේ ඔක්කොගේම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මේ හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ ප්‍රවේශම පරිස්සමයි බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේ හැම දෙයකින්ම අපි පරිස්සම බලාපොරොත්තු වෙද්දී සමහර විට තමන්ට තමන්ව මගහැරිලා තමාව පරිස්සම් කරගන්න අමතක වෙලා තමාව පරිස්සම් කරගන්න මේ කාරණා දෙක ඉතාම වැදගත්. එකක් තමයි අප්‍රමාණ චේතසා ප්‍රමාණ නොකළ හැකි චේතනාවක්. මොකද ප්‍රමාණ නොකළ හැකි චේතනාවෙන් තමයි ලෝකය එක එක පැත්තෙන් බලන්න උදව් කරන්නේ. ලෝකේ විවිධ පැති වලින් බලන්න පුද්ගලයාට උදව් කරන්නේ ප්‍රමාණ නොකළ හැකි චේතනාව. එක එක පැති වලින් බලන්න පුළුවන්. දැන් අද මිනිසුන්ට තියෙන්නේ ඒක පාර්ශවික බැල්මක්. මිනිස්සු බලන්නේ එක පැත්තකින් විතරයි. මිනිස්සු හැම වෙලාවකම Tamanගේ පැත්තෙන් විතරක් බලලා තීරණ ගන්නවා. අපි කැමති නෑ ලෝකේ එක එක පැති වලින් බලලා තීරණ ගන්න අපි කැමති නෑ. බුදුරජාණන් වහන්සේ අපට වදාලා එක එක පැති වලින් බලලා ලෝකේ දිහා අත්දකින්න. ඒතර එක එක පැති වලින් ලෝකයේ දකින්නකොට එක එක පැති වලින් ලෝකයේ දිහා බලනකොට පින්වත්නි මේ පේන දෙයට වඩා දෙයක් පේනවා. ඒ කියන්නේ මේ ලෝකේ තියෙන බැල්ම ගත්තොත් මිනිසුන්ට පේන සීමාව හරිම පටුයි. සාමාන්‍ය ලෝකේ කතා කරන්නේ මිනිසුන්ට පේන්නේ ත්‍රිමාණයක් විතරයි. මාන 3ක් විතරයි පේන්නේ.
එතකොට මේ ලෝකේ දකින්නේ ත්‍රිමාණයක් විදියට. මාන තුනකින් ලෝකේ දකින්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට ඉගැන්නුවා එක එක විදියට දකින්න. ලෝකේ ත්‍රිමාණයකින් දකිද්දී භාග්‍යවතුන් වහන්සේ අපිට ඉගැන්නුවා ලෝකේ එක එක පැති වලින් දකින්න. ලෝකේ දකින්න පැති ගොඩාක් තියෙනවා පින්වත්නි. ලෝකේ එක එක පැත්තකින් වලින් බලලා Tamanගේ අරුබුදේ සමනය කරගන්න විදිහ බුදුරජාණන් වහන්සේ වදාලා. ඒ බලන ක්‍රම තමයි ඔය පටිච්ච සමුප්පන්නව බලනවා. දැන් මේ මොහොතේ අත්දකින්න අත්දැකීමට එකහෙලා ප්‍රතිචාර දක්වන එක බුදුරජාණන් වහන්සේගේ ක්‍රමෙ නෙමෙයි. දැන් අපි බැනපු ගමන් බනින්න ලෑස්ති වෙලා ඉන්නේ. ගැහුවොත් ගහන්න ලෑස්ති වෙලා ඉන්නේ. ගහපු මිනිහට ගහන්න බැරි වුණොත් ආයෙත් 3-4 දිනක එකතු කරගෙන ගිහින් හරි ගහලා එන චින්තනයක් අපිට තියෙන්නේ. එතකොට අපි නිතරම පින්වත්නි ලෝකේ දිහා බලන්නේ එක පැත්තකින්. නමුත් බුදුරජාණන් වහන්සේ අපට වදාලා මහණෙනි එක පැත්තකින් බලන්න එපා. ලෝකේ පේනවට වඩා වැඩි දෙයක් හැංගිලා තියෙන්න පුළුවන්. ලෝකේ පේනවට වඩා වැඩි දෙයක් හැංගිලා තියෙන්න පුළුවන්. හරියට විශාල ජලාශයක් මැද තියෙන අයිස් කුට්ටියක් වගේ. උඩින් පේන්නේ පොඩ්ඩයි. නමුත් පින්වත්නි ගැඹුරට යන්න යන්න අයිස් කුට්ටි වැඩි. දැන් මේ කාලෙම ඔය උෂ්ණත්වය වැඩි වෙන්න උත්තර ධ්‍රවයේ තියෙන ඔය හිම එහෙම දිය වෙනකොට විශාල වශයෙන් පින්වත්නි ඒ යට තියෙනවා බැක්ටීරියා. ඒ එක බැක්ටීරියාවකට පුළුවන් මිනිස්සු ලක්ෂ ගාණක් මරන්න. ඒ වගේ බැක්ටීරියා මේ ඉස්සරහට වැඩියෙන් සමාජගත වෙනවා. ඒ බැක්ටීරියා සමාජගත වෙනවා. ඒක වෙන්නේ ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනකොට. ඒ ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනකොට ඒ අයිස් කඳු දිය වේගන යනකොට අවුරුදු 15000ක් 20000ක් විතර පරණ බැක්ටීරියා තියෙනවා. ඒවා මිනිසුන් අතරට ආවොත් මේ කොරෝනා වෛරසය වගේ නෙමෙයි. ඊටත් වඩා භයානක ප්‍රශ්න වලින් අනාගත ලෝකයට මුහුණ දෙන්න වෙනවා. එහෙනම් අනාගත ලෝකේ අපි පරිස්සම් නැහැ. අනාගත ලෝකේ අපි සුරක්ෂිත නැහැ. අනාගත ලෝකේ අවිනිශ්චිතයි. එතකොට අනාගත ලෝකේ මිනිස්සු මේ පෘථුවිය රැක ගන්නවා වෙනුවට මිනිස්සු අඟහරුගේ ජීවය හෙව්වට මිනිසුන්ට බැරි වුණා මේ පෘථුවියේ ජීවේ පරිස්සම් කරගන්න. එහෙමනම් අපිට තේරෙනවා අපේ භෞතික ක්‍රියාවලියත් පරිස්සම් නැහැ, ඇතුළත් පරිස්සම් නැහැ. දැන් මේ වගේ අනාරක්ෂිත වෙලාවක බුදුරජාණන් වහන්සේ අපට වදාළ විදිහට අප්‍රමාණ චේතනාවක් හදාගන්න පුළුවන් වුණොත්, එක එක පැති වලින් බලන්න පුළුවන් වුණොත්, ඒ එක එක පැති වලින් බලන්න පුළුවන් වෙනකොට මේ මෝහය කියන අන්ධකාරයෙන් එහාට අපිට පේන්න පටන් ගන්නවා. හැම වෙලාවකම ලෝකේ අපිට පේන්නේ මෝහයත් එක්ක මිශ්‍ර වෙලා. අපිට ලෝකේ ඇත්ත පේන්නේ නැහැ. අපිට ලෝකේ පේන්නේ මෝහයෙන් මුලා වෙච්ච විදියටයි. හරියට මේ වර්ණ කණ්ණාඩියකින් ලෝකේ බැලුවොත් එයාට ලෝකෙම පේන්නේ ඒ වර්ණයෙන්. දැන් නිල් පාටට හුරු උපැස්සියුවලක් පළඳපු මිනිහෙකුට මේ ලෝකෙම පේන්නේ නිල් පාටට හුරු විදියට. එතකොට එයාට මේ ගස්වල තියෙන හරිත වර්ණය පේන්නේ නැහැ. ශ්වේත වර්ණය පේන්නේ නැහැ. රතු පාටත් පේන්නේ යාට නිල් පාටටයි. එතකොට එයා අදහසක් ගන්නවා මේ ලෝකේ නිල් පාටයි කියලා. එතකොට මේ ලෝකේ නිල් පාට නැහැ. අවුල තියෙන්නේ යා ලෝකේ දකින විදිහයි. එයා ලෝකේ දකින්නේ කණ්ණාඩියක් හරහා. අන්න ඒ වගේ අපි හැමදාමත් ලෝකේ බලන්නේ මෝහය නැමැති කණ්ණාඩිය දාගෙන. එතකොට අපිට පේන්නේ හැම වෙලාවකම මෝහය හරහා. අපි යම් දවසක ධර්මයේ නැමැති කණ්ණාඩිය පළඳ ගත්තොත් ඒ ධර්මයේ නැමැති කණ්ණාඩියෙන් බලනකොට ලෝකේ වෛවර්ණ බව, මල්ටි කලර් බව, මල්ටි කලර් ගතියන්නේ ලෝකේ තියෙන්නේ වෛවර්ණයි ලෝකේ. මේ වෛවර්ණ ගතිය ලෝකේ පේන්න පටන් ගන්නවා. මේ වෛවර්ණ ගතිය ලෝකේ පේනකොට දැනගන්නවා මම කලින් දැක්කේ මුලාවෙන්,
කලින් මම මේ ලෝකේ නිල් පාටයි කියලා හිතාගෙන හිටියට ලෝකේ නිල් පාට නැහැ. ලෝකේ වයි වර්ණයි. ලෝකේ වර්ණ ගොඩාක් තියෙනවා. එතනිනුත් ගිහින් බැලුවට පස්සේ එතකොට මේ වයි වර්ණ මිනිස්සු වයි වර්ණ ගොඩනැගිලි වයි වර්ණ භෞතික දේවල් එයාට පේන්න පටන් ගන්නවා. ඒතර මේ වයි වර්ණ ගතියක් තිබුණට මේ වයි වර්ණ ගතිය තුලත් තියෙන්නේ ඒ තුලත් බෙදීමකට ලක් කරන්න පුළුවන්. ඒක බෙදුවාම තියෙන්නේ පඨවි ධාතුවක්. ආපෝ ධාතුවක්. ඒ කියන්නේ මේ වැగిරෙන ගතියක්. තේජෝ ධාතුවක්. උණුසුම් ගතියක්. වායෝ ධාතුවක්. වායෝ ගතියක්. ඒතකොට ඒකත් බෙදාගෙන යන්න පුළුවන්. එතකොට තේරෙනවා මේ ලෝකේ අපි කතා කරන ඝන සංඥාවත් එකක් නෙමෙයි. මේ ලෝකේ බලන විදිහයි එහෙනම් වෙනස් කරගන්න තියෙන්නේ. එහෙමනම් ලෝකේ වෙනස් කරන්න යන්න එපා. ඇතුළ වෙනස් කරගන්න. ලෝකේම තිබුණාවේ ඔය තියෙන විදියට. යම් ශ්‍රාවකෙක් ලෝකේ වෙනස් කරන එක අතහැරලා දාලා Tamanගේ හෘද සාක්ෂිය වෙනස් කරන තැනකට හිත හදාගත්තොත් Tamanගේ හෘද සාක්ෂිය වෙනස් වුණාට පස්සේ මේ ලෝකේම කැළඹුණත් එයාට කිසි අවුලක් නැහැ. ඒකයි බුදුරජාණන් ශ්‍රීක දේශනාවක වදාළන්නේ මහණෙනි ඒක විහාරී කියන්නේ කැලේ ඉන්න එක නෙමෙයි. ඒක විහාරී කියන්නේ වනේ වාසය කරන එක නෙමෙයි. දැන් අපිට ඒක විහාරී කියනකොට ඔළුවට එන එකපාරම තනියෙන් හුදෙකලාවේ කැලෑවකට වෙලා ඉන්නවා කියන එකයි. බුදුරජාණන් වහන්සේ එහෙම එකක් වදාළේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ හැබැයි කැලෑව හුදෙකලාව විමුක්තියට බරයි. නමුත් පින්වත්නි හිත හදාගෙන ඉන්නවා නම් ගොඩාක් පිරිස ඉන්න තැනක උනත් එයාට පුළුවන් ඒක විහාරී වෙන්න. කැලේකට ගිහින් හිටියත් තෘෂ්ණාවත් එක්කනම් ගනුදෙනුව තියෙන්නේ දෙවන්නේක් ඉන්නවා. කවුද? තෘෂ්ණාව. තණ්හාව නැමැති දෙවන්නා සමගයි එයා ඉන්නේ. එහෙමනම් කැලෑවේ ඝන කැලෑවේ හුදෙකලාවේ හිටියත් ඒක විහාරී තනිව වාසය කරන්න බෑ. තණ්හාව නැමැති දෙවන්නා හිටියොත් එතන අවුල්. තණ්හාව නැමැති දෙවන්නා හිටියොත් එතන ගැටලුවක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අපට වදාලා විශාල පිරිසක් ඉන්න තැනක වුණත් ඒක විහාරී වෙන විදිය ලොකු කණ්ඩායමක් එක්ක හරි කමක් නැහැ නොබැඳී පරිහරණය කරන විදිය. ඒ නොබැඳී පරිහරණය කරන විදියේ තමයි එක ක්‍රමයක් තමයි මේ පංචස්කන්ධ විභාගය. එතකොට යාට ලෝකේ වටිනාකම් පේන්නේ නැතුව යනවා. දැන් අපිට නිරන්තරයෙන් ලෝකේ වටිනාකම් පේනවා. නිරන්තරයෙන් මේ ලෝකේ වටිනාකම් පේන්නේ ඇයි? පේන්නේ මේ සත්වයේ පුද්ගලයෙක් කියන ඝන ස්වභාවයෙන් ලෝකේ දකින්න නිසා. මේ ඝන ස්වභාවයෙන් ලෝකේ දකින්න නැතුව යම් දවසක අපිට පුළුවන් වුණොත් මේ ලෝකේ කොටස් කීපයක සංයෝගයක් තියෙන්නේ. එතකොට මේ සංයෝග වීමට අපි එක එක වචන දාගෙන තියෙන එක අපේ ප්‍රශ්නයක්. දැන් සමහර විට අපි සිමෙන්ති, ගඩොල්, වැලි ඔක්කොම හදලා එකම ප්‍රමාණයෙන් හදන බැම්ම එකකට බැම්ම කියනවා. ඒ විදිහටම හදන එකට බිත්තිය කියනවා. එතකොට බිත්තියයි බැම්මේ දෙකේම තියෙන එකම දේවල්. නමුත් අපි එකකට බිත්තිය කියනවා, එකකට බැම්ම කියනවා. ඒ වගේ අපි ඔළුවෙන් දීපු අදහස් ටිකක් තියෙන්නේ. ලෝකයේ සියල්ල තුල විශ්ව සමතාවයක් පවතින්නේ කියලා දැක්කොත් ඒ දකින්න දවසට ලෝකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි මේ ලෝකේ යථාර්ථය දකින්න ශ්‍රාවකෙක් වෙන්න. මේ ලෝකේ යථාර්ථය දකින්නකොට ඒ දකින්න විදිය බුදුරජාණන් වහන්සේ අපිට එක එක විදියට වදාලා. පටිච්ච සමුප්පන්නෝ බලන්න කිව්වා. පංචස්කන්ධ ධර්ම විදියට බලන්න කිව්වා. නාම රූප ධර්ම විදියට බලන්න කිව්වා. ස්කන්ධ ධාතු ආයතන විදියට බලන්න කිව්වා. එතනින් පස්සේ මේ කර්ම විපාක විදියට දකින්න කිව්වා. අත්දකින්න දේවල්. ඒතර මේ අත්දැකීම් ලෝකයේ තුල යථාර්ථවාදීව ලෝකේ යම් දවසක දැක්කොත් ඒ යථාර්ථවාදීව ලෝකේ දකින්න ශ්‍රාවකයා දුකින් නිදහස් වෙනවා. එයාට මේ ලෝකෙම පෙරළුණත් විශේෂ අදහසකුත් නැහැ. හැඩයකුත් නැහැ. හැඩයකුත් නැහැ. නිශ්චිත ආකෘතියක් නැහැ. දැන් අපිට හැම වෙලාවෙම නිශ්චිත රාමුවක් තියෙනවා. ඒ රාමුව ඇතුලේ තමයි අපේ ජීවිතය. නමුත් රහතන් වහන්සේලාට විශේෂ රාමුවකුත් නැහැ.
රහතන් වහන්සේලා නිදහසේ වැඩ ඉන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ නිදහසේ වැඩ ඉන්නකොට සමහර රජවරු හිතුවේ මහා ප්‍රතාපවත් කෙනෙක් විදියට ඇති. දැන් ඔය අජාසත් රජුරෝ එහෙම දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. එයා ඊට කලින් බුදුරජාණන් වහන්සේ දකින්න ගිහින්නේ නැහැ. අජාසත් රජුරෝ ජීවක වෛද්‍යවරයාත් එක්ක බිරින්දෑවරු වෙන වෙනම කරත්තවල නංවාගෙන බිරින්දෑවරු 500ක් එක්කනේ දෙන්නින් නම් කමන්නේ. 500ක් වෙන වෙනම ඇත්තටම මේක තියෙන්නේ සාමාන්‍ය ඵල සූත්‍රයේ. බිරින්දෑවරු 500ක් වෙන වෙනම කරත්තවල නංග ගත්තා කියනවා. මං හිතන්නේ බිරින්දෑවරු දෙන්නෙක් එකතු වුණොත් ලොකු අවුලක් තියෙන නිසා වෙන්න ඇති. 500ක් වෙන වෙනම කරත්තවල නංවාගෙන මේ රජ්ජුරුවොත් ජීවක වෛද්‍යවරයාත් එක කරත්තයකට නැගලා දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න හඳ පායාගෙන එන රාත්‍රියක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ජීවක වෛද්‍යවරයාගේ අඹ වනයේට වඩිනවා. එතකොට අඹ වනයේට යනකොට දැන් මේ රජුරෝ හිතාගෙන ඉන්නේ බුදුරජාණන් වහන්සේ දැන් 1250ක් සංඝයා පිරිවරාගෙන ඉන්නවා කිව්වම බබලා ඇති කියලා. ඒ කියන්නේ අර මහා කීර්තිමත් විදියට ඇති කියලා. දැන් කැලේ ඇතුළට යන ගමනුත් මේ රජුරන්ට හරි කුතුහලයක්. හේතුව 1250ක් ඉන්නවා මී කියලා හඬක් නැහැ. රාත්‍රියේ පුංචිවත් හඬක් නැහැ. දැන් පන්දම් පත්තු කරගෙන කැලෑව ඇතුළට අඹගස් අතරින් යනවා. අඹගස් අතරින් හඳ එළිය වැටෙන රාත්‍රියක හඳ පායා ඇති යාමයක විශාල පිරිසක් පන්දම් පත්තු කරගෙන බුදුරජාණන් වහන්සේ දකින්න යන ගමන ලස්සනට තියෙන්න ඇති. ඈතින් විශාල සංඝයා තනින් තන වැඩ ඉන්නවා දැකලා ජීවක වෛද්‍යවරයාගෙන් අජාසත් අහනවා බුදුරජාණන් වහන්සේ කොහෙද? එතකොට ජීවක වෛද්‍යවරයා අත දික් කරලා කියනවා රජතුමනි අර ඈතින් අඹ ගහක් මුල නිදහසේ එක දිශාවක් බලාගෙන වැඩ ඉන්නේ බුදුරජාණන් වහන්සේ කියලා. නිදහසේ අඹ ගහක් මුල අපිලිවලට කියන්නේ දැන් අද නම් දැන් මේ පිලි වාඩි වෙනකොට පිළිවෙලට වාඩි වෙනවා. අඹගස් අතරින් තනින් තන සංඝයා වැඩ ඉන්නකොට භාග්‍යවතුන් වහන්සේත් නිදහසේ වැඩ හිටියා. උන්වහන්සේ දැකලා කියනවා එයාද ශ්‍රමණ ගෞතමයෝ කියලා කියන්නේ. දැන් ඒ කියන්නේ වෙනකොට පැහැදිලා නැහැ. පුදුමයිනි මම හිතුවේ 1250ක් පිරිවරාගෙන බබලා ඇති කීර්තියෙන් කියලා. බලන්න නිශ්චිත ආකෘතියක් නැහැ. දැන් ওই බුදුරජාණන් වහන්සේලාගේ චරිතවල තියෙනවා එක දේශනාවක් තියෙනවා පින්වත්නි. ඒ දේශනාවේ නම තමයි ගටිකාර සූත්‍රය. දැන් ගටිකාර සූත්‍රයේ තියෙනවා ගටිකාර සමග කාශ්‍යප බුදුහාමුදුරුවෝ හිතවත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ගටිකාරගේ ගෙදරට ගිහින් දානේ වළඳලා තියෙනවා. ගටිකාර ගෙදරට නැති වෙලාවේ දානි බෙදාගෙන වළඳලා තියෙනවා. බලන්න නිශ්චිත ආකෘතියක් නැහැ. හැබැයි නිකෙලස් කෙලස් නැහැ. ඒ හිතේ කෙලස් රැඳෙන්නේ නැහැ. මොකද ඒ හිතේ කෙලස් රැඳෙන්නේ නැති විදියට මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගෙනයි තියෙන්නේ. මේ ලෝකේ යථාර්ථය අවබෝධ වුණාට පස්සේ ඒ අවබෝධයේ ප්‍රත්‍යක්ෂ වෙච්ච හිතේ කෙලස් රැඳෙන්නේ නැහැ. නිශ්චිත ආකෘතියකුත් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකේ ගැන අවබෝධ කරගන්න. දැන් ලෝකේ කියන්නේ කුමක් ගැනද? තමන්ගේ රූප වේදනා සංඥා සංකාර ලෝකයක්, බාහිර ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, දිවට දැනෙන රස, මේ විදියට අත්දකින්න ලෝකයක් පිළිබඳ යථාර්ථ අවබෝධය තිබ්බොත් ඒ අවබෝධයේ තියෙන ශ්‍රාවකයාට පුළුවන් ලෝකෙන් නිදහස් වෙන්න. ඔබ හැම දිනාටම